තෙරුවන් සරණයි. අද අපි මේ එකතු වී සිටින්නේ ජාතික රූපවාහිනිය විකාශය කරන ජාතික පාසල වැඩසටහන සමග බෞද්ධ ශිෂ්ටාචාරයේ විෂය සම්බන්ධයෙන් විෂය ඒකකයක් මාතෘකාවක් සාකච්ඡා කරන්න. අපේ දරුවෝ මේ විෂය ඒකකය පිළිබඳව අධ්‍යයනය කරලා තමන්ගේ විෂය දැනුම දියුණු කරගෙන ඒ අධ්‍යයනයේ කටයුතු වල සාර්ථකත්වයේ සඳහා මේ වැඩසටහනේ ඵල නෙලා ගනී කියලා ජාතික රූපවාහිනියත් අපත් අපේක්ෂා කරනවා. අද අපි කතා කරන්නේ 12 වසර විෂය නිර්දේශයට නියමිත මාතෘකා අංක 5 යටතේ එහෙම නැත්නම් නිපුණතා අංක 5 යටතේ ඉදිරිපත් කරන පරිසරය ආර්ථිකය සම්පත් කළමනාකරණය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් ප්‍රායෝගික ජීවිතයට කොහොමද එකතු කරගන්නේ කියන මේ මාතෘකාව. නූතන වාණිජ ආර්ථිකය යටතේ බොහෝ දෙනාගේ විමර්ශනයට ලක්වෙච්ච මාතෘකාවක් තමයි කළමනාකරණය කියන මාතෘකාව. මතක් කළොත් මෙනෙහි කළොත් කළමනාකරණය කියලා කියන්නේ මොකක්ද කියලා වචන අදහස කළමනාකරණය වචන තුනකට බෙදා ගන්න බලන්න. කළමනාකරණය කළ යුතු දේ මනවින් කිරීම කළමනාකරණය. එම නූතන වාණිජ ආර්ථිකය යටතේ ලෝකේ පුරාම කතා කරන කළමනාකරණය එහෙම නැත්නම් මැනේජ්මන්ට් කියන මේ විෂය ඔස්සේ මාතෘකාව ඔස්සේ බුදුදහමේ ආකල්පයේ ඉගැන්වීම් සාකච්ඡා කරන්නයි මේ නිපුණතාවය යටතේ අපි සූදානම් වන්නේ. සම්පත් කළමනාකරණය පිළිබඳ මාතෘකාව නිපුණතා දෙකක් යටතේ අපි අධ්‍යයනය කරනවා. පළවෙනි නිපුණතාවයේ පහේ එක නිපුණතාවයේදී සත්වයා කෙරෙහි බලපාන්නා වූ භෞතික පරිසරය පිළිබඳ බෞද්ධ ආකල්පය සාකච්ඡා කිරීමටයි තියෙන්නේ. ඒ යටතේ මූලික අවධානය යොමු කරනවා සම්පත් කළමනාකරණය පිළිබඳව පරිසරය හා සෞන්දර්යාත්මක රස විඳීම විවේකය ධාර්මික ප්‍රීති සුඛය සම්බන්ධයෙන් සත්වයාගේ යහපත සඳහා භෞතික පරිසරයේ බලපෑම කියන මේ මාතෘකා හතර සාකච්ඡා කරන්න නියමිතයි. ඒ මාතෘකා හතර යටතේ සම්පත් කළමනාකරණය කියන මාතෘකාව සඳහා ප්‍රවේශ වීමයි අපේ අරමුණ. හැමෝම කුඩා කාලේ කියවපු කවි පෙළක් දකින්න තියෙනවා. මම හිතන්නේ පුංචි කාලේට යන්න ආස ඇති. අපි බලමු මේ කවි පෙළ. මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ පැහිලා ඉදිලා බිමට නැමිලා බර වෙලා ආතු. නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති වැඩිය කඩන නරක ළමයි එහෙම නොවේ අපි. හැමෝම කැමතිද මේ ගෙඩි දෙකක් විතරක් කඩාගෙන සෑහෙන්න? නූතන සමාජ බොහෝ දෙනාගේ පුරුද්ද ගොඩක් රැස් කරගන්න එකතු කරන්න. පුංචි කාලේ ඉගෙනගත්ත මේ කවියෙන් නූතන ලෝකයට නූතන වාණිජ වෙළඳ සමාජයට ලොකු පාඩම් පෙළක් කියා දෙනවා. මේ කවි පෙළෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් පළමු අදහසක් තමයි සම්පත් බෙදා හදා ගැනීම. ගහේ තියෙන තරම් ගෙඩි ඕනේ නැහැ. නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති. ළඟට තිබෙන සම්පත් කොහොමද පරිහරණය කරන්නේ? කොහොමද පරිහරණය කරන්නේ? බෙදා හදාගෙන එකමුතුකම සහයෝගය අරපිරිමැස්ම සම්පත් කළමනාකරණය කියන සියලු පාඩම් ඉගැන්වීම් මේ කවි පෙළෙන් මතක් කරගන්න පුළුවන්කම තිබෙනවා. දැන් අපේ අතීත සමාජය පිළිබඳව මේ දරුවෝ කරුණ දැන කියාගෙන ඇතිනේ. අපේ පැරණි මිත්තෝ කොහොමද පරිහරණය කළ සම්පත් කල් තබා ගත්තේ පරිහරණය කළේ? පුළුවන් ද මතක් කරන්න එහෙම අර පිරිමැස්මෙන් කටයුතු කරපු ආකාරයට උදාහරණ? මොනවද? මතක් කරන්න පුළුවන් නම් දෙහි වැලි යට සංගවල තබලා කල් තබා ගැනීමේ ක්‍රම භාවිතා කළා. ඒ වගේම
විවිධ ආහාර වර්ග වියලා තබාගෙන කල් තබා ගැනීමේ ක්‍රම භාවිතා කළා. ඇඳුම් පැළඳුම් ඉරුණොත් දිගු කලක් පාවිච්චි කරන්න අපහසු වුණොත් යම් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් විදිහට අණ්ඩ දමා, ඒ කියන්නේ ඉරුණු තැනට තව රෙදි කැබැල්ලක් තබලා පරිහරණය කරන්න පුරුදු වෙලා හිටියා. ආහාර කල් තබා ගන්න, සම්පත් පරිහරණය කරන්න හොඳ පුරුද්දක් භාවිතයක් අපේ සමාජය තුළ තිබුණා. ඉතින් මේ අතීත පැරණි මිතුම් මිත්තන්ගේ චර්යාවන් මගින්, ක්‍රියාකාරකම් මගින් සම්පත් පරිහරණය කරන්නේ කුමන ආකල්පයකින්ද, කුමන ආකාරයෙන්ද කියන පාඩම අපට ඉගෙන ගන්න පුළුවන්. අද වෙද්දි තියෙන කනගාටුදායක දේ තමයි එබඳු දේවල් පොතපතට සීමා වෙලා තිබෙනවා. අපේ සමාජ භාවිතයෙන් එන්නෙන්නම ඈත් වෙලා යනවා. සම්පත් කළමනාකරණය පිළිබඳ මාතෘකාවේදී අපේ විශේෂ සඳහරය තමයි ප්‍රධාන මාතෘකාවට අපි එනවා නූතන වාණිජ වෙළඳ ආර්ථික සමාජය තුළ සම්පත් පරිහරණයේදී බෞද්ධ ආකල්පය, බෞද්ධ ඉගැන්වීම් කොහොමද අපි ජීවිතයට එකතු කරගන්නේ? ව්‍යාපාරයක්, පෞද්ගලික ජීවිතයේ දියුණුව, වගේම එදිනෙදා කටයුතු වල කටයුතු කළමනාකරණය කර ගැනීම, කාලයත් සමග දෛනික ජීවිතයේ කටයුතු පාලනය කර ගැනීම, සංකීර්ණ සමාජ සම්බන්ධතා සමග අපි කොහොමද සමාජයේ සමග එකතු වෙලා ක්‍රියා කරන්න කියන කරුණු මේ මාතෘකාව යටතේදී අපට ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. සම්පත් කියලා කිව්වහම සමහර වෙලාවට එකවරම මෙහි අර්ථය පැහැදිලි වෙනවා, අඩු වෙන්න පුළුවන්. මොනවද සම්පත් කියලා බුදුදහම හඳුනගෙන තියෙන්නේ? ප්‍රධාන කරුණු තුනක් බුදුදහම සම්පත් කියන වචනෙට විග්‍රහ කරලා තිබෙනවා. මොනවද ඒ වචන තුන? ධනය, වස්තුව, භවභෝග. ධනය, මුදල්, වස්තුව, පරිහරණය කරන ගෙවල් දොරවල්, උපකරණ ආදී දේවල්, භවභෝග, ශස්‍ය සම්පත්. කුසී ආර්ථික සමාජයක් තුළ ඉන්දියානු සමාජ මිනිසු ජීවත් වුණා. ඒ බුදුදහමේ පණිවිඩය ව්‍යාප්ත වෙලා ගිය පෙරදිග රටවල් වල, මධ්‍ය ආසියාවේ, නැගෙනහිර ආසියාවේ, උතුරු ආසියාවේ රටවල් සියල්ලම කුසිකර්මාන්තයේ පදනම් වෙච්ච ආර්ථිකයක් තිබුණේ. එම රටවල් වලට පදනම් වූ බුදුදහමේ ආකල්පයෙන් සම්පත් කියන වචනේ විග්‍රහ කරලා දෙනව මූලික අදහස් තුනකින්. ධනය, වස්තුව සහ භවභෝග. තවත් ආකාරයකින් බුදුදහමේ සම්පත් කියන වචනේ තෝරලා දෙද්දි භාවිතා කරපු අදහස් පහක්, පස් ආකාරයකට මේ සම්පත් කියන වචනේ විග්‍රහ කරගන්න පුළුවන්. එකක් තමයි ඥාති සම්පත්. අපේ පවුලට අපිට ඥාතීන් ඉන්නවා නම් ඒක සම්පතක්. මොකටද ඥාතීන්? දුක සැප බෙදා ගන්න. එදිනෙදා දෛනික ජීවිතයේ අදහස් උහුවමාරු කරගන්න. අපිට ලොකු ශක්තියක් ඥාතීන්, හොඳ ඥාති පිරිසක් ඉන්නවා නම්. බුදුරජාණන් වහන්සේ ඥාතීන් සම්බන්ධයෙන් කියූ කරුණක් අපේ දරුවෝ මතක් කළොත් විතක උන්වහන්සේ කියනවා මොකද්ද? කිඹුල්වත් පුර දෙසින් හමන සුළඟ පවා මට සැපදායකයි කියලා. මේ අගය කලේ ඥාතීත්වයේ වටිනකම අද මේ සංකීර්ණ සමාජයේ ඉන්න හුඟක් දෙනා හුදකලා වෙලා, සීමා වෙලා, පවුරු පදනම් බැඳගෙන නගරයට කොටු වෙලා, ගමේ ඉඳලා බොහෝ වෙලාවට නගරයට ඇවිල්ලා සීමා වෙලා තමන්ගේ වැඩ කරගෙන තමන් අපේ පාඩුවේ අපි ඉන්නවා කියන ආකල්පයෙන් ඥාතීන්ව අමතක කරලා ක්‍රියා කරන අවස්ථා තියෙනවා. ඒතර ඥාතීන් කියලා කියන්නේ සම්පත. අපේ දියුණුව, අපේ දුක සැප බෙදා ගන්න ඉන්න ප්‍රධානම සම්පතක් තමයි ඥාති සම්පත. ඊළඟට භෝග සම්පත්. වර්තමාන සමාජයේ හැමදෙනාම භෝග සම්පතින් ආඩ්‍ය වූවා නෙමෙයි. අද කුසී ආර්ථික සමාජයෙන් බැහැර වෙලා බොහෝ දෙනා බුද්ධිමය දේපල, බුද්ධිය පාවිච්චි කළා. එහෙම නැත්නම් වෙනත් කර්මාන්ත විශේෂයි තමන්ගේ ශ්‍රමය පාවිච්චි කළා. මුදල් උපයන ආර්ථික හැසිරීමකට එකතු වෙලා ඉන්නවා. ඒතර මෙතන භෝග සම්පත් කියලා කියන්නේ යම් කෙනෙක්ට කුඹුරු, ඉඩකඩම්, ධන ධාන්‍ය සම්පත් තිබෙනවා නම් ඒක සම්පතක්.
ජීවිතය සුඛිත මුදිත කරන වටිනා ඉපැයීමක් විදිහටයි බුදුදහම පිළිගන්නේ. ඊළඟ කරුණ තමයි ආරෝග්‍ය සම්පත්. මොකද්ද ආරෝග්‍ය කියන වචන තේරුම? ආරෝග්‍ය පරමාලාභ. අපිට නිරෝගීකම තියෙනවා නම් ඒක ලොකු ලාභයක්, සම්පතක්. දැන් අද වර්තමාන සමාජයේ අපි දන්නවා බොහෝ දෙනා සෞඛ්‍ය පැවතුම් වල තිබෙන බුද්ධිමත් බවින් තොර බව නිසා වැළඳෙන අසනීප වලට, ලෙඩ රෝග වලට බෙහෙත් ලබා ගන්න විශාල මුදලක් වේදම් කරනවා. අපි වෛද්‍යවරයෙකු ළඟට ගියොත්, සමහර වෙලාවට රෝහලට ගියොත් ඉවරයක් නැති පරීක්ෂණ කරන් තමයි වෙන්නේ. එතකොට මිල මුදල් අපි උපයන ආර්ථිකය විශාල වශයෙන් වියදම් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම අනුව සෞඛ්‍ය සම්පන්න ඇවතුම් පැවතුම් පුරුදු ඇති කරගත්තොත් ඒ සෞඛ්‍ය සම්පන්න බව සම්පතක් ලෙස භාවිතා කරන්න පුළුවන්. ජීවිතයේ දියුණුව වෙනුවෙන් භාවිතා කරන්න පුළුවන්. අපේ දරුවෝ කයින් මනසින් අසනීප නම් හොඳ අධ්‍යාපනයක් ලබන්න බෑ. ඔබට පන්ති කාමරේ වැඩ කරන්න, ඔබේ ඉලක්කය කරා යන්න, උසස් අධ්‍යාපනයට යන්න නිරෝගීකම අවශ්‍යයි. ඒ නිසා ආරෝග්‍ය සම්පතක් ලෙස බුදුදහම පිළිගන්නවා. ඊළඟ කරුණ සීල සම්පත්. සීල සම්පදා. සීලය සම්පත්තියක්, සම්පදාවක් විදිහට බුදුහාමුදුරුවෝ අර්ථකථනය කළා. කොහොමද සීලය සම්පත්තියක් බවට පත් වෙන්නේ? හොඳ සිල්වතෙක් තමයි තමන්ගේ ජීවිතේ දිනා ගන්න, මනමින් හසුරුව ගන්න පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. සිල්වත් බවින් තොර කෙනා කතා කරන වචන බොහොම රළුයි. එයාගේ සිතුවිලි සමාජයට පීඩාදායකයි. එයාගේ සිතුවිලි ඔහුම විනාශ කරන සිතුවිලි. යානි කානිච බයානි ලෝකේ uppajjanti sabbani tani balato uppajjanti. බුදුහාමුදුරන්ගේ අදහසේ මේ ලෝකේ යම් තැනක විපතක්, කරදරයක්, ගැටුමක්, යුද්ධයක් ඇති වෙනවා නම් ඒ ගැටුම, යුද්ධය, විපත, කරදරය ඇති වෙන්නේ සීලෙන් තොර වූ දුර්ජන මිනිසුන් නිසා කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. එහෙමනම් සීලේ සම්පත්තියක්. අපි එක කරුණක් අරගෙන බලමු. අපේ වැඩිහිටියෝ, මව්පියෝ, පවුලට සම්බන්ධ ආශ්‍රිත අය මත්පැන් පානය කරනවා නම්, සුරාවට සූදුවට ඇබ්බැහි වෙලා නම් ඒ අය කියනවා ගෙදර ආර්ථිකයට සල්ලි නැහැ, මුදල් මදි කියලා. ගෙදර අමුදරුවෝ බඩගින්න ඉන්නවා. අවශ්‍යතාව ඉටු කරගන්න බැරුව පීඩාවටපත් වෙලා ඉන්නවා. එබඳු ඇබ්බැහිකම් වලට පුරුදු වෙලා ඉන්න කෙනෙක් මත්පැන් පානය අතෑරියොත් ඒ උපයන මුදල් ගෙදර දියුණු වෙනුවෙන් යොදවන්න පුළුවන්. එතකොට මේ ආර්ථික සම්පත්තිය නැති උනේ, දියුණුව නැති උනේ සීලය කියන ප්‍රතිපදාවන් අතහැරිය නිසා. කෙනෙක් දුප්පත් වෙන්නේ සිල් සමාදන් වෙච්ච නිසා නෙමෙයි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන මේ ශික්ෂාපදය ආරක්ෂා කළ නිසා දුප්පත් වුණා නෙමෙයි. ඒ ශික්ෂාපදයේ පදනම අතහැරිය නිසායි ජීවිත පරිහානිය අත් කරගන්නේ. ඒ නිසා සීලේ සම්පත්තියක්. ඊළඟ කරුණ තමයි දිට්ඨි. දෘෂ්ටි සම්පත්. දෘෂ්ටි සම්පත්. මේ දෘෂ්ටිය කියලා මෙතෙන්දි ගන්න සම්මා දිට්ඨිය. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමේ සම්මා දෘෂ්ටිය. යහපත් දිවි පැවැත්මක් ඇති කරගන්න නම් යහපත් දැක්මක්, දර්ශනයක්, අරමුණක්, පරමාර්ථයක් තියෙන්න ඕන. අපේ දරුවන්ගේ ජීවිතේ පරම ඉලක්කයක් තමයි උසස් අධ්‍යාපනයට යොමු වීම. ඒ උසස් අධ්‍යාපනයේ ඵල ලබා ගන්න නම් හොඳ දෘෂ්ටියක්, දර්ශනයක් ඇතුව ජීවත් වෙන්නට ඕනේ. ඉන්දියානු සමාජයේ බුදුහාමුදුරුවෝ පහළ වෙදී තිබුණ දෘෂ්ටි 62ක්. බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම 63 වෙනි දෘෂ්ටිය උනේ නැහැ. ඒකයි විශේෂත්වය. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම 63 වෙනි දෘෂ්ටිය උනේ නැති නිසාම බුදුහාමුදුරන්ගේ ඉගැන්වීමෙන් මේ මිනිස් ප්‍රජාවටම, හැම ආගමිකයෙකුටම තමන්ගේ ජීවිත ප්‍රතිපදාවන් සකස් කරගන්න, කළමනාකරණය කරගන්න හොඳ ඉගැන්වීමක් එකතු කරලා දීලා තියෙනවා. ඒත් සමගම සම්පත් කළමනාකරණය පිළිබඳව නූතන අර්ථකථන, කළමනාකරණය කියන විෂය, මැනේජ්මන්ට් කියන විෂය යටතේ මේ විෂය සංවර්ධනය වෙන්න ගණිතයේ මූලධර්ම, ගණිතයේ මූලධර්ම, ආර්ථික විද්‍යාවේ මූලධර්ම, සමාජ විද්‍යාවේ මූලධර්ම, මනෝවිද්‍යාවේ මූලධර්ම භාවිතා කරලා තියෙනවා. නූතන කළමනාකරණ චින්තනය අනුව
කොහොමද කළමනාකරණය කියන සංකල්පය අර්ථකථනය කරලා තියෙන්නේ. අවශ්‍යයෙන්ම එකිනෙකාට වෙන්ව ඇති කාර්යයන් මගින් සංවිධාන අරමුණු ඉටු කර ගැනීම තමයි කළමනාකරණය කියලා කියන්නේ. වෙන්වෙන්ව තියෙන කරුණු සංවිධානය කරගන්නවා. මොනවද වෙන්වෙන්ව තියෙන කරුණු? සංවිධානයේ කර්මණු තියෙනවා සැලසුම්කරණය, සංවිධානය, මෙහෙයවීම, තීරණ ගැනීම, පාලනය. මේ වෙන්වෙන්ව තියෙන කරුණු සංවිධානය කිරීම. ඇතැම් වෙලාවට තීරණ ගන්න තවත් පිරිසක්. මෙහෙයවීමට භාජනය වෙන්නේ තවත් පිරිසක්. සංවිධානයේ අරමුණු ගොඩනගන්නේ තවත් පිරිසක්. මේ වෙන්වෙන්ව පවතින ශක්තියින් එකට එකතු කරලා සංවිධානයක ආයතනයක පුද්ගලිකව ගත්තහම තමන්ගේ ජීවිතයේ සමූහයක් පවුලක් විදිහට ගත්තහම තමන්ගේ පවුල තුල ආයතනය තුල දියුණු වෙනුවෙන් මෙහෙවීම තමයි කළමනාකරණය කියන්නේ. තවත් අර්ථයක් විමසලා බැලුවොත් කළමනාකරණයේදී අරමුණු పూర్වයෙන් නිශ්චය කරලා තියෙනවා. పూర్වයෙන් නිශ්චය කරලා තියෙන අරමුණු සීමිත සම්පත් මනමින් උපයෝජනය කරලා අරමුණු සඵල කර ගැනීමට ගන්නා උත්සාහය තමයි කළමනාකරණය කියලා කියන්නේ. අපේ දරුවෝ නිතර අහලා පුරුදු වචන කීපයක් තියෙනවා. ඵලදායිතාව, කාර්යක්ෂමතාව මේ වගේ වචන. ඵලදායිතාව ඕනෑම කර්මාන්තයක නිමවුමකින් බලාපොරොත්තු වෙන ඉලක්කයක්. ඒ ඵලදායිතාව එතනිනුත් එහාට හොඳ කළමනාකරණයක් යටතේ, හොඳ ව්‍යවසායකත්වයක් යටතේ පුළුවන් සඵලදායී බව කියන මේ අරමුණට සමීප වෙන්න. සඵලදායී බව කියලා කියන්නේ යොදවන සම්පත් වලට නිමවුමක් ලබා ගැනීම නෙමෙයි. අඩු කාලයකින්, අඩු පිරිවැයකින්, අඩු පුද්ගලයන් ප්‍රමාණයකින්, මානව සම්පතකින් ලබන්න පුළුවන් ඉහළ ඵලයට තමයි සඵලදායී බව කියලා කියන්නේ. එහෙමනම් අපේ ජීවිතය තුලත් සියලු කටයුතු කළමනාකරණය කරගනිද්දී මේ නූතන කළමනාකරණ චින්තනයේ තියෙන අදහස් බෞද්ධ ඉගැන්වීම් එක්ක සමීප කරගෙන වඩා හොඳ විදිහට ජීවිතයේ අරමුණු ජය ගන්න, සඵල කරගන්න එකතු කර ගැනීමයි කළමනාකරණය කියලා කියන්නේ. සංවිධානයේ ව්‍යුහයක සැලසුම්කරණය, තීරණ ගැනීම, සංවිධානය, මෙහෙයවීම, පාලනය ආදී සමස්ත ක්‍රියාවලිය අපේ කළමනාකරණය කියන වචنين තේරුම් ගැනීම අවශ්‍යයි. සම්පත් වර්ගීකරණය කියන මේ අරමුණට අපි ගියොත් ප්‍රධාන වශයෙන් සම්පත් ප්‍රමුඛ වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. බලන්න ප්‍රමුඛ වශයෙන් බෙදිය හැකි සම්පත් මොනවද කියලා? ජීවී සම්පත්, අජීවී සම්පත්. ජීවී සම්පත් සප්‍රාණී බව, ජීවමය ගුණේ තියෙන මානව ප්‍රජාව, මිනිස්සයෝ. අපි තනි පුද්ගලයෙක් විදිහට ගත්තාම දෙමව්පියෝ, මිතුරු මිත්‍රියන්, ඥාතීන්, හිතවතුන්, ගුරුවරු, විවිධ රැකියා ශාස්ත්‍රවල ඉන්න මේ හැමදෙනාම ජීවී සම්පත. මිනිස්සු විතරක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ආකල්පය මේ මිහිතලයේ මත ජීවත් විය යුත්තේ, පැවතිය යුත්තේ මිනිසා පමණක් නෙමෙයි. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සියලු සත්ත්ව ප්‍රජාව. ඒතර තිරිසන් සතුනුත් මේ ජීවී සම්පත තුල අන්තර්ගත වෙනවා. ඊළඟට අජීවී සම්පත්, ගස්වැල්, ඇලදොල, ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර මේ වගේ බොහෝ දේවල්, මේ දෙස්පුටු උපකරණ මේ සියල්ලම අජීවී සම්පත්. මේ ප්‍රමුඛ බෙදීමෙන්ම අපි තව දිශාවකට යමු වුණොත් තවත් අපිට ප්‍රධාන බෙදීම් දෙකක් හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි මානව සම්පත, අනිත් එක භෞතික සම්පත. අපි මේ ඉන්න පරිසරය තුල ඊ타ත්ම වටින මානව සම්පත මේ අපේ මේ දරුවෝ අනාගත අපේ රටේ නායකත්වය, ව්‍යවසායකත්වය, ආයතනික කළමනාකරණය බාර ගන්න ඉන්න පිරිස. ඒකට ඔබ වටින මානව සම්පත. තාක්ෂණික ශිල්පීන්, ගුරුවරු මේ හැම දෙනාම රටේ ඉන්න මානව සම්පත. භෞතික සම්පත් අපේ කටයුතු පහසු කරගන්න අපි සමීප කරගෙන තියෙන ද්‍රව්‍ය ලෝකයේ තියෙන මේ සියලු උපකරණ, භෞතික මෙවලම් මේ සියල්ලම භෞතික සම්පත් ලෙස අපට හඳුනා ගන්න පුළුවන්. තවත් විදිහකට බෙදා දැක්වුවොත් දුර්ලභ සම්පත් සහ සුලභ සම්පත්. දුර්ලභ සම්පත් බොහෝසේ ව්‍යාප්ත වෙලා නැහැ. යන තැන තව කෙනෙක්ගෙන් පහසුවෙන් ඉල්ල ගන්න පුළුවන් දේ නෙමෙයි. දුර්ලභ සම්පත් රන්දිදී, මුතුමැණි, යම් යම් රසායන ද්‍රව්‍යයන් බොහෝ දේවල් පහසුවෙන් ගන්න බෑ.
දැන් අපි දන්නවා අතීත සමාජයේ පෙරදිග වාණිජ සම්බන්ධතා අනුව අපේ රටේ අද්දැත් ඒ වගේම මුතුමැණික් ආදී විදේශවලට විකුණලා ඒ වෙළඳ ලාභ ලබාගත් අවස්ථා ඉතිහාසයේ සඳහන් වෙලා තිබෙනවා. සුලභ සම්පත් ලෙස අපේ දක්වන්නේ සුළඟ, ඒ කියන්නේ වාතය, ජලය, සුලභ සම්පත් වර්ගීකරණයේ අපි කතා කරන යම් යම් සංසින්දීන් කීපයක් තියෙනවා. හිරු එළිය මේ වගේ දේවල්. ඒ සුලභ සම්පත් සුලභයි කියලා කිව්වට වර්තමාන ලෝකයේ තියෙන වාණිජ වෙළඳ ගැටලුත් එක්ක සමහර රටවලට ජලය සුලභ නැහැ. පානීය ජලය අද බෝතල් කරලා ආර්ථිකයේ තුල ආර්ථික මෙවලමක් ආර්ථික සංසිද්ධියක් බවට පත් වෙලා තිබෙනවා. වාණිජ ආර්ථිකයේ තුල කාර්මික රටවල් නිෂ්පාදනය කරන කාර්මික උපකරණ නිසා පරිසරයට මුදා හරින එහෙම නැත්නම් පරිසරයට ආගන්තුක දේවල් වලින් පරිසරයේ විනාශය සිද්ධ වෙන අවස්ථාවක් තියෙනවා. ඒ කාර්මික රටවල් වලින් පරිසරයේ තිබෙන ඕසෝන් ස්තරයට බලපෑම් කරන කාබන් ඩයොක්සයිඩ් වැනි වායුන් මගින් ඔක්සිජන් වායුවට බලපෑම් කරනවා. වනගහනයක් අධික රටවල් වලින් පරිසරයට මුදා හරින ඔක්සිජන් වායුව නිසා පරිසරයේ සමතුලිත බව ආරක්ෂා වෙනවා. නූතන පරිසර ප්‍රඥප්තියෙන් අනුව පරිසර වේදීන් කතා කරනවා කාර්මික රටවල් මුදා හරින කාබන් ඩයොක්සයිඩ් වායුවේ සමාන ඒ අය පරිසරයට මුදා හරින ප්‍රමාණය ගණනය කරලා වනගහනයකින් සහිත මහද්වීප එහෙම නැත්නම් භූමි ප්‍රදේශයක් සහිත රටවල් වලින් පරිසරයට මුදා හරින ඔක්සිජන් වායුව ගණනය කරලා එම රටවල් අතර වෙළඳ ගිවිසුම් වලදී ගැළපීමක් කරගන්න. ඒ නිසා මේ දරුවන්ට පැහැදිලි සුලභ සම්පත් වල ප්‍රධාන සංසිද්ධියක් වන මේ පරිසරය ගස්වැල් නිසා මිනිසාගේ පැවැත්මට අපි කොහොමද කළමනාකරන සම්පතක් ලෙස පරිසරය භාවිතා කරන්න කියන මේ කාරණය. කල් තබාගත හැකි සම්පත්, කල් තබාගත නොහැකි සම්පත්. කල් තබාගත හැකි සම්පත් රන් රිදී මුතුමැණි මිල මුදල් මේ ප්‍රාග්ධන භාණ්ඩ මේවා යම් කාලයක් තබා ගන්න පුළුවන්. කල් තබාගත නොහැකි සම්පත් මොනවද? කල් තබා ගන්න බෑ. ගියොත් ගියා. කාලය හා ශ්‍රමය. අපි හැමදෙනාගේම කාලය දවසින් දවස ගත වෙනවා, තප්පරෙන් තප්පරේ මොහොතෙන් මොහොත ගත වෙනවා. ඒ කාලය කල් තබා ගන්න බෑ. ඒ වගේම ශ්‍රම ශක්තිය විශේෂයෙන්ම දියුණු වන රටවල ශ්‍රමය කළමනාකරණය කිරීම ඉතාමත්ම අවශ්‍යයි. අපේ රටේ වුණත් මේ දරුවන්ට තියෙන අත්දැකීම් අනුව ශ්‍රමය මනවින් පරිහරණය කරන අවස්ථා බොහොම අඩුයි. බොහෝ දෙනා කාලය නාස්ති කරමින් තමන්ගේ ශ්‍රමයෙන් ප්‍රයෝජන නොගනිමින් ක්‍රියා කරන අවස්ථා. එමෙ නැත්නම් පවුලේ අනිත් අයගේ ආර්ථිකයේ මත යැපෙන පිරිසක් බවට පත් වෙමින් යැපෙන පිරිස වැඩි. කියන්නේ අපි ආර්ථිකයක් විදිහට යැපුම් ආර්ථිකයක ඉන්නවා කියලා තමයි පේන්නේ. ඒකට කළමනාකරණය කරගන්න පුළුවන් මෙවලමක් අවස්ථාවක් තමයි කාලය හා ශ්‍රමය. මිල කළ හැකි සම්පත්, මිල කළ නොහැකි සම්පත්. තවත් වර්ගීකරණයක් කළොත් සමහර දේවල් අපිට මිල කරන්න පුළුවන්, ඇතන් දේවල් මිල කරන්න බෑ. මොනවද මිල කළ හැකි දේවල්? අපි කර්මාන්තයකින් නිෂ්පාදනය කරන ඕනෑම දෙයක් මිල කරන්න පුළුවන්. මිල කළ නොහැකි දේවල්, මිල කළ නොහැකි දේවල් පොඩ්ඩක් කල්පනා කළොත් මනුස්සයා තුළ තිබෙන ආධ්‍යාත්මික ගුණ මිල කරන්න බෑ. ඒ වගේම අපේ සමාජය තුළ තිබෙන සාම්ප්‍රදායික දැනුම මිල කරන්න බෑ. ඒ සාම්ප්‍රදායික දැනුම ගොඩක් වටිනවා. ගොඩක් දෙනා ඒව කළමනාකරණය කරගෙන ආර්ථිකය සැලසුම් කරන්න කල්පනා කරනවා හරි අඩුයි. මේ මාතෘකාවේදී අපි ස්වභාවික සම්පත් කියන මාතෘකාව දිහා බැලුවොත් ස්වභාවික සම්පත්, සාමාන්‍ය ස්වභාවික සම්පත් කියවහම අපේ දරුවන්ට මතක් වෙනවා ඇලදොල,
ගස්, තුරු ලතා, ඒ වගේම පරිසරය, හිරු එළිය, සුළඟ, සඳ කිරණ මේ හැමදේම ස්වභාවික සම්පත් විදිහට අපට සලකන්න පුළුවන්. ස්වභාවික සම්පත් කියන කාරණාව අර්ථයක් බැලුවොත් සම්පත් කියලා කියන්නේ ස්වභාවික සම්පත් කියලා කියන්නේ ජීවය. නිරතුරුව පොළොවෙන් පැන නගින උල්පතක් කියලා තමයි ආචාර්ය වන්දනා සිවා ඩෙවලොප්මන්ට් ඩික්ෂනරි කියන පොතේ සඳහන් කරලා තිබෙන්නේ. පොළොවෙන් මතුවෙන උල්පතක්. ස්වභාවික සම්පත් වලින් නොමසුරු උරුමයක් දායාදයක් ලබා දෙනවා. ඒ කියන්නේ මේ ස්වභාවික සම්පත් වල උරුමය අසීමිතයි. ස්වභාවික සම්පත් වල දායාදය ජීවය අසීමිතයි. හැබැයි නූතන කාර්මික වාණිජ ලෝකයේ බොහෝ දෙනා ජෝන් ස්ටිස් කියන තැනැත්තා මේ ස්වභාවික සම්පත් අර්ථකථනය කරන්නේ පතල් වල නොකඩා ඉවත් කරන ලද ඛනිජ සම්පත් ස්වභාවික සම්පත් කියලා. මේ වචනේ හරිම වැදගත්. කඩා ඉවත් කර නොගත් ඉතිරි වෙලා තිබෙන දේවල් ස්වභාවික සම්පත්. බිම නොහෙළු පවතින ගස් ස්වභාවික සම්පත්. එතකොට මේ අයගේ විග්‍රහය තුල ස්වභාවික සම්පත් දකින්නේ මොනෝ විදිහටද? හුදු ආර්ථික මෙවලමක් විදිහට විතරයි. ඒක ඊටාත්ම ජීවීන්ගේ පැවැත්මට ස්වභාවික ලෝකයේ උරුමයන්ට ඊටාත්ම බලපෑම් කරන විපත්තිදායක එහෙම නැත්නම් සාහසික සිතුවිල්ලක් විදිහට අපිට සලකන්න සිද්ධ වෙනවා. ඒතර ස්වභාවික සම්පත් කියලා කියන්නේ මේ මහ පොළොවේ උරුමයෙන් නිදහස්ව උපදින මිනිසුන්ට උරුම වූ දේ. ජීවීන්ට ජීවත් වෙන්න තිබෙන එකම මිහිතලයක් පමණයි. ඒ එකම මිහිතලය තුල ස්වභාවික සම්පත් මිනිසාගේ පැවැත්මට යහපතට පරිහරණය කරනවා විනා මේ ස්වභාවික උරුමයන් අපේ අතෘප්තියන් ඉවරයක් නැති ආසාවන් තෘප්ත කරගන්න භාවිතා කරනවා නම් ඒ කලමනාකරණයෙන් අපේක්ෂා කරන අරමුණු සඵල කර ගැනීමක් වෙන්නේ නැහැ. බුදුදහම පරිසරය පිළිබඳව දක්වන ආකල්පයෙන් මේ ස්වභාවික සම්පත් පිළිබඳව තිබෙන චින්තනය ඉගැන්වීම සලකා බැලීම ඉතාමත්ම වැදගත්. ස්වභාවික සම්පත් සුරක්ෂිත කිරීමේ ශික්ෂණය බුදුදහම ඇසුරෙන් අපේ ජීවිතවලට එකතු කරලා තියෙනවා. බුදුහාමුදුරුවෝ විටක දේශනා කරනවා සෙවන දුන් ගසෙහි අතු සිඳින්න එපා. තමන්ට සෙවන දුන් ගසේ අතු සිඳීම මිත්‍ර ද්‍රෝහී කම. පිරිසුදු ජලය අපවිත්‍ර නොකරන්න. ජලය අපවිත්‍ර කිරීම දුෂ්ටකම. ජලය අපේ ජීවිතයේ සියලු අවශ්‍යතාවන් වලදී කොටින්ම අපේ ප්‍රාණය රැක ගන්න. අපි දෙතුන් දවසක් බඩගින්න හිටියත් වතුර ටිකක් පානය කිරීම ජීව ගුණය ඇති කරන අවස්ථාවක්. ඒ නිසා පිරිසුදු ජලය අපවිත්‍ර නොකරන්න කියන මේ උපදේශය දෙනවා. අද වර්තමාන සමාජයේ අපේ ජලය බහුලව තිබෙනවා කියලා කිව්වට ලෝකේ හැම ජීවියෙක්ටම පානීය ජලය අවශ්‍ය ප්‍රමාණයෙන් නැහැ. පානීය ජලය බොහොම හිඟයි. ඒ නිසා අද ආර්ථිකමය සංසිද්ධියක් ලෙස ජලය කියන කාරණාව සලකනවා. ඒ නිසාම සමාජයට දීලා තියෙන පණිවිඩය මොකද්ද? ජලය ධනෙමින් සුරකින්න කියලා. ආරාම රෝපා වන රෝපා යේ ජනාසේතුකාරකා පපංච උදපානංච සදා පුඤ්ඤම් පවඩ්ඩති. මේ මිහිතලය එහෙම නැත්නම් සමාජය කළමනාකරණය කිරීමේදී බුදුදහමේ පරිසර ආකල්පය ඊ타ත්ම වැදගත්. ආරාම රෝපා වන රෝපා ආරාම එහෙම නැත්නම් උයන් ගෙවතු වන උයන් ඒ වගේම ඒ දඬු පාලම් සෑදීම සතුන්ට මිනිසුන්ට පානීය ජලය තැබීම මේ වගේ දේ මගින් ස්වභාවික පරිසරය තුල මිනිසාගේ හැසිරීම කෙසේ ක්‍රියාකාරී විය යුතුද කියන කාරණාව බුදුදහමේ අවධාරණය යොමු කරලා තියෙනවා. සම්පත් කළමනාකරණය පිළිබඳව බෞද්ධ ආකල්පයේ පදනම දැන් අපි මේ දරුවෝ සමග සාකච්ඡා කළා නූතන කළමනාකරණ චින්තනය කොහොමද කළමනාකරණය කියන කාරණාව දිහා බලන්නේ බුදුදහමේ කළමනාකරණය පිළිබඳව පදනම කතා කරලා බැලුවොත් අර පිරිමැස්ම
දැන් බුදුදහම ජීවන ප්‍රතිපදාවක් විදිහට මිනිසුන්ගේ ජීවන පැවැත්මේ කටයුතු පාලනය කර ගැනීමට තමයි මේ ඉගැන්වීම් දේශනා කළා තියෙන්නේ. අර පිරිමැස්ම ඊ타මත්ම වැදගත් මූල ධර්මයක්. අර පිරිමැස්ම. දෙවෙනි කරුණ සදාචාරවත් බව. අපි සම්පත් පරිහරණය කරන්න ඕනේ සදාචාර ආචාරශීලීව. ධම්මිකේහි ධම්මලද්දේහි. ඒ ධනේ ඉපැයීම ආර්ථික සම්පත් පරිහරණය කිරීම ධාර්මිකව ඉපැයූ ධාර්මිකව ලැබූ දෙයකින් සිද්ධ කළ යුතුයි. ආචාරශීලී ශික්ෂණය සම්පත් කළමනාකරණයේදී තමන්ගේ ශක්තියින් එහෙම නැත්නම් තමන් උපයන දේ කොහොමද භාවිතා කරන්නේ? සේදාවක් කිත්තේහි බහා බල පරිතිතේහි උට්ටාන විරියාදිගතේහි තමන්ගේ ශාරීරික මහන්සිය යොදවන්න ඕනේ. බුදුදහම පුද්ගලයාගේ ශ්‍රම අභිමානය බොහොම ඉහළින් අගය කරනවා. තමන්ගේ කායික ශක්තිය යොදවලා කාර්යයන් වල නිරත වෙන්න. උට්ටාන විරියාදිගතේහි කාලය තමන්ගේ ශාරීරික හා මානසික ශක්තිය මනමින් යොදවන්න. උට්ටාන විරියාදිගතේහි බහා බල පරිතිතේහි මිනිසයන්ට තියෙන ලොකු ශක්තියක් මුළු ලෝකෙම ගොඩනගන්න පුළුවන් නිර්මාණශීලී ගුණය අපේ මේ බුද්ධියට, කයට, දෑතට හිමි වෙලා තියෙනවා. ඒ සියලු ශක්තියින්ගෙන් ආචාරශීලී ශික්ෂණය ඇති කරගන්නයි බුදුදහම අවධාරණය කරන්නේ. ඊළඟ කාරණාව තමයි මාත්‍රඥතාව. මාත්‍රඥතාව කියලා කියන්නේ අවශ්‍ය දෙයට අවශ්‍ය සම්පත් ප්‍රමාණය. බඩගිනි නම් තියෙන ඔක්කොම ආහාර නෙමෙයි. අවශ්‍ය පමණින් ආහාර ලබා ගැනීමට. භෝජනම් හිත මත්ඤ්ඤු. ආහාරේ පමණ දැන ආහාර ගැනීම. මේ මාත්‍රඥතාවය නිසි සම්පත් අවශ්‍යතාවයන් අරමුණු සඵල කරගන්න පුළුවන් ආකාරයට භාවිතා කිරීමයි මාත්‍රඥතාව කියන මේ වචනේ අදහස. බද්දාලිය සූත්‍රයේ සඳහන් වෙන විදිහට භික්ෂු සමාජයට ඒ වගේ දේශනාවක් ඉදිරිපත් කිරීමට බලපාපු හේතු මොනවාද? අපේ මේ දියණිය හොඳ ප්‍රශ්නයක් ඉදිරිපත් කළේ බුදුරජාණන් වහන්සේගේ සංඝ ශාසනය සම්පත් කළමනාකරණය එහෙම නැත්නම් මානව සම්පත් කළමනාකරණය පිළිබඳව ලෝකයට ඉදිරිපත් කරන්න පුළුවන් ඊ타මත්ම වැදගත් සංවිධානයේ ව්‍යුහය තමයි බුදුහාමුදුරන්ගේ සංඝ ශාසනය එහෙම නැත්නම් භික්ෂු සමාජය. මේ භික්ෂු සමාජය තුළින් සංවිධානයක තියෙන අරමුණු සියලුම අරමුණු පිළිඹු වෙන අවස්ථාවක් විදිහට ලෝක විද්වතුන් අද වෙද්දි සාකච්ඡා කරනවා. සංවිධානයේ ව්‍යුහයක එහෙම නැත්නම් සමාජයකට ඒ වගේම රටකට ඕනෑම ආයතනයකට පවතින වටිනාම සම්පතක් තමයි මානව සම්පත. ඒ මානව සම්පතේදී දීඝ කාලීන අරමුණු, මධ්‍ය කාලීන අරමුණු, කෙටි කාලීන අරමුණු ඉටු කර ගැනීමේදී පුද්ගලයාව මනවින් උපයෝජනය කිරීම යෙදවීම මගින් ඒ අරමුණු සඵල කරගන්න අවස්ථාව හැකියාව තිබෙනවා. ඒතර සංවිධානයේ කාර්යමුණු පහක් අපි කලින් මතක් කළා. නැවත ඉක්මනින් මතක් කළොත් සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම, පාලනය මේ ආදී කරුණු. ඒතර භික්ෂු සමාජයේ බද්දාලිය සූත්‍රයේදී භික්ෂු සමාජයේ සංවිධානය කිරීමට බලපාපු කරුණු 4ක් ඉදිරිපත් වෙනවා. එකක් තමයි භික්ෂු සමාජය කල්ගත වීමේදී යම් යම් ගැටලු, ප්‍රශ්න, අර්බුද මතුවෙන පටන් ගත්තා. ඒ වගේම පිරිස වැඩි වුණා. භික්ෂු සමාජයේ භික්ෂු පිරිස කල්ගත වීමේදී විශාල පිරිසක් සංවිධානය වෙන්න මේ භික්ෂු සමාජයට ඇතුල් වෙන්න පටන් ගත්තා. අපි ඒකට කියන වේපුල්ල මහන්තතා. පිරිස ව්‍යාප්ත වුණා. ලාභ සත්කාර වැඩි වුණා. ලාභ සත්කාර වැඩි වෙද්දිත් ඕනෑම ආයතනයක් පිරිහෙන්න බිඳ වැටෙන්න පටන් ගන්නවා. ලාභ සත්කාරං මහන්තතා. ලාභ සත්කාර වැඩි වුණා. ඒ එක්කම බහුශ්‍රුත භික්ෂූන් වැඩි වෙන්න පටන් ගත්තා. එක එක විදිහට ධර්මයේ අර්ථකථනය කරන තම තමන්ගේ මතාන්තර අදහස් ඉදිරිපත් කරපුවාම මේ ධර්මයේ තියෙන මූලික පදනම බිඳ වැටෙනවා. මේ කරුණු 4 තමයි දුවේ පුතේ බද්දාලිය සූත්‍රයේදී සාකච්ඡා කරලා තියෙන්නේ. මෙවැනි කරුණු 4ක් බුදුහාමුදුරන් වැනි ශාස්ත්‍රවරයෙක්ගේ ශාසනයට ඇයි දේශනා කරන්න හේතු වුනේ? ඒක තමයි මේ ප්‍රශ්නේ මූලික අදහස. බුදුරජාණන් වහන්සේ මේ බද්දාලිය සූත්‍රය දේශනා කරන්නේ ප්‍රථම සම්බෝධි සමයේදී නෙමෙයි.
ප්‍රථම සම්බෝධි සමය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ ඉඳලා අවුරුදු 20ක් දක්වා පළමු කාලය. 20 වෙනි අවුරුද්දෙන් පසු වෙන කාලයට අපි කියනවා ද්විතීය සම්බෝධි යුගය. ද්විතීය සම්බෝධි කාලය. ඒ කාලයේදී තමයි මේ බද්දාලී සූත්‍රය දේශනා කළේ. මොකද වුනේ? බුදුහාමුදුරුවෝ වැනි ශාස්ත්‍රවරයෙක් ගෙව්වත් ශාසනයේ දිගු කලක් පවතිද්දී මෙන්න මේ ඇති වෙන යම් යම් සමාජීය ප්‍රවණතා අනුව සමාජය කියන මේ ආයතන ව්‍යුහය තුල මානව සම්පතක් විදිහට භික්ෂු සමාජයේ අර්බුද වෙනස් වීම පරිහානිදායක ලක්ෂණ මතුවුණා. ඒ මතුවෙච්ච කරුණු හතර තමයි මේ බද්දාලී සූත්‍රයේ සාකච්ඡා කරලා තියෙන්නේ. ඒතර බුදුහාමුදුරුවෝ තමන්ගේ භික්ෂු ශ්‍රාවක පිරිස මනවින් කළමනාකරණය කරන්න අවශ්‍යතාවය නිසා, මනවින් මෙහෙවන්න පාලනය කරන්න ඕන අවශ්‍යතාවය නිසා වෙනත් ශාස්ත්‍රවරයෙක්ට වඩා බුදුහාමුදුරන්ගේ ඉලක්කයේ පරමාර්ථය වෙනස්. උන්වහන්සේ ලෞකික ජීවිතේ මෙලව ජීවිතේ යහපත් පැවැත්ම විතරක් නෙමෙයි, එතනින් එහාට ගිය මේ බෞද්ධ කළමනාකරණ චින්තනයේ තියෙන වැදගත්ම කාරණය ඒක. මෙලව ජීවිතේ ලෞකික ජීවිතේ අරමුණු ඉටු කර ගැනීම විතරක් නෙමෙයි, ලෝකෝත්තර ජීවිතයේ අරමුණු සඵල කරගෙන ගන්නත් තමන්ගේ ශ්‍රාවක පිරිස මෙහි වූ ශාස්ත්‍රවරයෙක් නිසා ඒ සංඝ සංවිධානය කිරීමේ අවශ්‍යතාවය මතුවුණා. ඒ නිසා මේ බද්දාලි සූත්‍රයේ විග්‍රහ වෙන කරුණු හතර සාකච්ඡා කරලා භික්ෂූන් සමග එකඟතාවයකට පත් වූ අවස්ථාවක් සඳහන් වෙනවා. ඊළඟට අපි මේ මානව සම්පත කළමනාකරණය කිරීමේදී ඕනම සමාජ ආයතනයකට සමාජ සංවිධානයකට ව්‍යුහයකට අවශ්‍ය දෙයක් තමයි තනතුරු ප්‍රදානය. එහෙම නැත්නම් මේ පිරිස අගය කිරීම. තවත් ශිල්පීය වචනය පාවිච්චි කළොත් අභිප්‍රේරණය කිරීම, පෙළඹවීම. දැන් මෙතන ඉන්න දරුවෝ පාසලේ ශිෂ්‍යාවක්, පන්ති නායකයෙක්, විෂය නායකයෙක්, ශිෂ්‍ය නායකයෙක් වෙන්න පුළුවන්. ඔබට පාසල තුල යම් යම් වගකීම් පවරලා තියෙනවා. ඔබට යම් යම් කාර්යභාරයන් සමූහයක් තියෙනවා. ගෙදරදී ඔබ ආදරණීය දෙමව්පියන්ගේ දරුවෝ දෙමව්පියෝ විදිහට ඒ බැඳීමේදී යම් යම් වගකීම් යුතුයකම් සමූහයක් තියෙනවා. මේ හැම තැනකදීම ඒ ආයතනික මානව ප්‍රජාව මෙහෙවීමේදී ඔවුන්ව අගය කිරීම, කාර්යයන් පැවරීම, වගකීම් පැවරීම, තනතුරු ප්‍රදානයේ ඊටමත් වැදගත්. බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවක පිරිස මෙහෙවද්දී ඊටමත්ම මනවින් ඒ ශ්‍රාවකයන්ගේ චරිත ස්වභාවය, දක්ෂතාවය, තනතුරට හිමි වගකීම් දැරීමේ කායික මානසික ශක්තිය මේ සියල්ලම සලකලා සිව්වනක් පිරිසට තනතුරු ප්‍රදානයන් සිද්ධ කළා. මම උදාහරණ කිහිපයක් දක්වලා තිබෙනවා. විනයධාරී භික්ෂූන් අතර අගතැන්පත් උපාලි මහරහතන් වහන්සේ දැන් නූතන කළමනාකරණ චින්තනයේ යම් යම් ගැටලු පද්ධතියේ මේ සමාජ පද්ධතිය ආයතනික ව්‍යුහය තුළ ගැටලු ඇති වුනහම යම් යම් ත්‍රිපුද්ගල, දීපුද්ගල, පංචපුද්ගල කොමිටිපත් කරනවා. දැන් මේ කොමිටිය කියන වචනය බෞද්ධ සාහිත්‍යයේ තියෙන උබ්බාහිකාවක්. දැන් අපේ දරුවන්ට මතකයි කුමාර කාශ්‍යප මාතාව යම් විනය ගැටලුවකට මුහුණ පෑවා. ඒ විනය ගැටලුවට මුහුණ පාද්දී බුදුරජාණන් වහන්සේ මේ ආයතනය තුල සංඝ එහෙම නැත්නම් භික්ෂු සමූහය එහෙම නැත්නම් බුදුහාමුදුරන්ගේ මේ බෞද්ධ සමාජය තුල පැන නැගිච්ච මේ ප්‍රශ්නය විසඳන්න ඒ සඳහා ප්‍රතිබල සම්පන්න විශේෂ දැනුම තිබෙන ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළා. බලන්න මේ නූතන වාණිජ ආර්ථිකය තුල කළමනාකරණ චින්තනය තුල මේ කතා කරන හැම කරුණක්ම 2600 වසරකට පෙර අපේ බුදුරජාණන් වහන්සේ කුමන තරම් දැනුමකින් භාවිතයට අරන් තියනවාද? මම උදාහරණයට ගත්ත කුමාර කාශ්‍යප මාතාවගේ ප්‍රශ්නයේදී ඒ ගැටලු විමසා බලන්න. විනයදර භික්ෂූන් අතර අගතැන්පත් උපාලි මහරහතන් වහන්සේ සමාජිකයෙක් වුණා. කුසල් රජතුමා සමාජිකයෙක් වුණා. ඒ වගේම භික්ෂුණියක් නිසා ඇයගේ ඒ ස්වභාවයට සමාන විසාකා උපාසිකාව කමිටු නියෝජිතයක් බවට පත් කළා. බුදුහාමුදුරුවෝ ක්‍රියා කළේ ඒ ආකාරයෙන්. ප්‍රඥාවන්ත භික්ෂූන් අතර සරියුත් මහරහතන් වහන්සේ අග්‍රයි. ඉරිදිමත් භික්ෂූන් අතර මුගලන් මහරහතන් වහන්සේ අග්‍රයි. මිහිරි ලෙස බණ කියන හාමුදුරුවෝ අතර පුන්න මන්තානි පුත්තිස්ස මහරහතන් වහන්සේ අග්‍රයි. පටිභාන සම්පත්තිය ඇති භික්ෂූන් අතර
වංගීස හාමුදුරුවෝ අග්‍රයි. ඒ භික්ෂු සමූහය සලකා බලද්දී භික්ෂුණී පිරිස සලකා බලද්දී ප්‍රඥාවන්ත භික්ෂුණීන් අතර කේමා තෙරණිය අග්‍රයි. විනයදර භික්ෂුණීන් අතර පටාචාරා තෙරණිය බද්දකච්චායනා තෙරණිය අග්‍රයි. අග්‍රදායිකාවන් අතර කවුද? අග්‍රදායිකාවන් අතර විසාකා සිටු දේවිය අග්‍රයි. අග්‍රදායකයන් අතර සුදත්ත සිටුතුමා අනේ පිඬු සිටුතුමා අග්‍රයි. ඕටැන් කරන උපාසකයන් අතර උග්ඝහ සිටුතුමා ප්‍රමුඛයි. ඉතින් මේ විදිහට තනතුරු ප්‍රදානය කිරීමෙන් බුදුරජාණන් වහන්සේ තම මානව ප්‍රජාව තම සංවිධානය තුල ජීවත් වූ සජීවී වූ පුද්ගල කණ්ඩායම මනවින් අභිප්‍රේරණය කරලා තමන්ගේ අරමුණු පරමාර්ථ ඉටු කරගන්න ක්‍රියා කර වූ ආකාරයේ පෙළඹ වූ ආකාරය ඊ타ත්ම විශිෂ්ට ආකාරයෙන් සිදු කරලා තිබෙනවා. මේ මානව සම්පත සතු ලක්ෂණ ආයතනයක ලිපිගොනු අනිකුත් භෞතික උපකරණ මේ සියල්ලම පාලනය කරනවට වඩා මේ මානව සම්පත මෙහෙයවීම ඊ타ත්ම අසීරුයි. ඔබ අපට ඒ අත්දැකීම තියෙනවා. මේ මානව සම්පතේ සුවිශේෂී ලක්ෂණ තියෙනවා. සජීවී බව, ක්‍රියාකාරී බව, අධ්‍යාපනයෙන් ලැබෙන පුහුණුව, අත්දැකීම්, කාලය මගින් ලැබපු පුහුණුව අත්දැකීම් තියෙනවා. ඒ නිසා ඒ අනුව ක්‍රියා කරනවා. නිර්මාණශීලී හැකියාව, නම්‍යතාවය තියෙනවා. ඒ එක්කම සිතීම්, හැඟීම් ආදී භාවමය ගති ලක්ෂණ තියෙනවා. සමහර වෙලාවට කේන්ති යනවා, තවත් සමහර වෙලාවට හරි මේ කමුතුයි. මේ භාවමය ලක්ෂණ අවස්ථාවෙන් අවස්ථාවට වෙනස්. ඒ වගේම කණ්ඩායමක් ලෙස සංවිධානය වීමේ හැකියාව තියෙනවා. මේ මානව සම්පතේ තිබෙන ලක්ෂණයක්. අනිකුත් සම්පත් තීරණය කිරීමේ හැකියාව තියෙනවා. බුද්ධිමය අත්දැකීම් තිබෙනවා නම් සංවිධානයක වැඩ කළ පුරුදු නම් අනිකුත් පවතින සම්පත් මනමින් උපයෝජනය කරන්න තීරණ ගැනීමේ හැකියාව ඔබට තිබෙනවා. ඒ එක්කම අර කියපු සම්පත් සමගම මානවයාගේ චර්යාවන් වල විෂමතාවයක් තියෙනවා. මේ හොඳට ඉන්නවා, මේ තරහ වෙනවා. මේ එකමුතු වැඩ කරනවා, අනිත් වෙලාවට අමනාප වෙනවා. පවරන වගකීම් ඉතාමත්ම හොඳට කරනවා, තවත් සමහර වෙලාවට බොහොම නොසලකිල්ලෙන් වැඩ කරනවා. මෙන්න මේ වගේ සජීවී වෙනස් වෙන පෞරුෂ ගති ලක්ෂණ වලට සුවිශේෂී වූ ලක්ෂණ සමූහයක් මානවයා තුල තිබෙනවා. ඒ නිසා මොකද කරන්න ඕන? ඒ නිසාම මානව සම්පත මනවින් කළමනාකරණය කරන්න ඕනේ. හැබැයි අර භෞතික උපකරණයක් වගේ යන්ත්‍රයකට මෙවලන් ටිකක් දාලා අනිත් පැත්තේ නිෂ්පාදනය බලාපොරොත්තු වෙන විදිහට මානව සම්පත කළමනාකරණය කරන්න බෑ. නිසිලස උපයෝජනය කිරීමට ව්‍යවසායකත්වය මෙහෙවන අය තීරණ ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. සංවිධායකයෙකුගේ ගුණාංග ඔබට පාසලේ ශිෂ්‍ය නායක දිනය සංවිධානය කරන්න වෙනවා. වාණිජ දිනය කලා උළෙල සංවිධානය කරන්න වෙනවා. එහෙම වුණොත් ඒ සංවිධායකයෙකු විදිහට සමාජ තීරණ ගනිද්දී ඒ එබඳු පුද්ගලයෙකු තුළ තිබෙන්න ඕන ගුණාංග මොනවාද? එකක් දක්ෂ වීම, උපායශීලී වීම. වැඩ තෝරා ගන්න, නිවැරදි දේ තීරණය කරගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ වගේම ඊට අදාළ දක්ෂකම් තියෙන අයව මනවින් යොදවලා ක්‍රියාකාරී කරන්න උපායශීලී වෙන්න ඕනේ. අලස නොවි වැඩ කරන්න ඕනේ. වැඩ කල් දාලා බෑ. අද තියෙන වැඩ අද ඉවර කරන්න ඕනේ. ප්‍රමුඛතා ලේඛනයක් හදා ගන්න ඕනේ. මොනවද මට මුලින්ම කරන්න තියෙන වැඩ? මොනවද ටිකක් කල් දාලා කරන්න පුළුවන් වැඩ? හැබැයි එක වැඩක්වත් අතාරින්න නෙමෙයි. අලස නොවි අනලස්ව වැඩ කරන්න. යෝග්‍ය වූ සකීය ක්‍රියාකාරීත්වය අවශ්‍ය තැනදී වැඩියෙන් උපදෙස් දෙන්න ඕන නම් පිරිසකට එතෙන්ට වැඩි කාලයක් ගත කරනවා. අඩුවෙන් මඟ පෙන්වීමක් කරන්න අවශ්‍ය නම් අඩුවෙන් මඟ පෙන්වීමක් කරනවා. තවත් කණ්ඩායමක් ඉන්න පුළුවන් කිසිම මඟ පෙන්වීමක් වුමනා නැහැ. වැඩ පැවරීම විතරයි අවශ්‍ය. අන්න එහෙම යෝග්‍ය වූ ක්‍රියාකාරී බවක් අපි ඇති කරගන්න ඕනේ සංවිධායකයෙකු විදිහට. සංවිධානය කිරීමේ ශක්තිතාව යම් අනුපිළිවෙලක්, වැඩවල ප්‍රමුඛතාවයක්, ක්‍රියාත්මක කිරීමේ සංවිධානය කිරීමේ පිළිවෙලක් සකස් කරගත්තොත් පුළුවන් අපට හොඳ සංවිධායකයෙකු සතු ගුණාංග තමන්ගේ ජීවිතවලට එකතු කරගන්න. බුදුරජාණන් වහන්සේ ගැනූ මේ කරුණු අංගුත්තර නිකායේ ව්‍යග්ගපද්‍ය සූත්‍රයේ සඳහන් වෙනවා. දැන් අපි මෙතෙක් වෙලා කතා කළා මානව සම්පත. මොකද බුදුරජාණන් වහන්සේගේ ආකල්පය අනුව බලද්දී
මානව සම්පත කළමනාකරණය කිරීම ඊ타ත්ම වැදගත් කාරණයක්. පුද්ගලයාගේ විමුක්තිය තමයි බුදුරජාණන් වහන්සේ අරමුණු කළේ. ඒතර බුදුහාමුදුරන්ගේ ඉගැන්වීමේ ඒ ආකල්පය දියුණු කර ගැනීම හැම කෙනාගේම ජීවිත මනවින් පරිහරණය කරන්න, මෙහෙයවන්න, පාලනය කරගන්න කල ඉගැන්වීමක් විදිහට අපි සලකනවා. භෞතික සම්පත් කළමනාකරණයේදී පුද්ගලයාට ලැබිය හැකි සම්පත් 4ක් පිළිබඳව උගන්වලා තිබෙනවා. අත්ති සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්‍ය සුඛ. සැපය පිළිබඳව බෞද්ධ ඉගැන්වීමේදීත් මේ කරුණු ඉගෙන ගන්නවා. හැබැයි අපි මෙතනදී ඉගෙන ගන්නේ මේ ලබන දේවල් කොහොමද කළමනාකරණය කරගන්නේ කියලා. අත්ති කියලා කියන්නේ මට යම් දෙයක්, ධනයක්, රැකියාවක්, ඉගෙනුමින් ලැබපු ප්‍රතිඵලයක් තිබෙනවා කියන මේ සතුට නිසා ඇතිවන සැපය. මේ දේවල් ලබා ගන්න නම් රැකියාවට යන කෙනා කල් වේලා ඉක්මවන්නේ නැතුව අම්දුරනේ මෙම චතුරිද්‍ය සුඛයන් විස්තර කරන සූත්‍ර දේශනාවක මන්ද ඒක දේශනා කරේ කාට? බොහොම වැදගත් ප්‍රශ්නයක් ඉදිරිපත් කළේ. අපි මේ කරුණු 4 පොඩ්ඩක් විස්තර කරගෙන සූත්‍ර දේශනාවේ නම ඒ පසුබිම කතා කරමු. අත්ති සුඛ කියලා කියන්නේ යමක් ඇත කියන මේ සතුට. ඒ යමක් ලබන්න නම් සියලු කටයුතු සංවිධානය කරගන්න ඕන. භෝග සුඛ කියලා කියන්නේ පරිහරණය කරන්න යම් දෙයක්. ආහාර පාන, වස්ත්‍රාභරණ, නිවාස, මිල මුදල් මේවා තියෙනවා කියලා ඇති වෙද්දී ඇති වෙන සතුට. ඒ එබඳු සම්පත් තිබුණත් ඒවා නිසිලෙස පරිහරණය කරන්න නම් කළමනාකරණය ගැන හැඟීමක්, නිවැරදි ලෙස කොහොමද ප්‍රයෝජන ගන්න කියන අවබෝධයක් අපි හැම දිනාටම අවශ්‍යයි. අනන සුඛ, ණය නොවි ජීවත් වීම. දැන් අද ලෝකෙම මුහුණ පාලා තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ණය වීම. ඒතකොට ණය වෙන්නේ ලැබෙන ආර්ථිකයේ උපයන මුදල් මනවින් පරිහරණය කරන්න නැතු වුනහම. එහෙම නැත්නම් Tamanට ඔරොත්තු දෙන්නේ නැති පරිදි ණය වුනහම. දැන් නූතන වෙළඳ ආර්ථිකය තුල බොහෝ දෙනා සම්පත් එහෙම නැත්නම් Tamanගේ දියුණුව සලකන එක කරුණක් තමයි gedara තියෙන බඩු බහඬ දිහා බලලා සම්පත් තීරණය කරනවා. එහෙම නැත්නම් පරිභෝජන රටාවේ ප්‍රමාණය, පරිභෝජන මට්ටම අනුව තමයි සංවර්ධනයේ මිනුම් දඬු හදලා තියෙන්නේ. එතකොට අතෘප්තියෙන් ජීවත් වෙන මිනිසුන්ට මේ පරිභෝජනයේ මට්ටම ඉක්මවා යන හැම වෙලාවෙම ඉක්මවා යනවා. ඒ කියන්නේ ණය වෙනවා. බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම ණය නොවි ජීවත් වෙන්න. අනන සුඛය ඇති වෙන්නේ එහෙම වුණාම. ඊගවට අනවජ්‍ය සුඛය. අනවජ්‍ය සුඛය කියලා කියන්නේ නිවැරදිව කටයුතු කිරීමෙන්. නිවැරදිව කටයුතු කරන්න නම් තමන්ට සම්බන්ධ හැම කාර්යයක්ම මනවින් පාලනය කර ගැනීම, තීරණය කරගෙන පිළිගැනීම අවශ්‍යයි. මට පියෙක් විදිහට කරන් තියෙන මේ වැඩ ටික කියලා තාත්තා කෙනෙක් හිතන්න ඕනේ. අම්මා කෙනෙක් හිතන්න ඕනේ මවක් විදිහට මට තියෙන මේ වැඩ ටික. ශිෂ්‍යෝ විදිහට ඕගොල්ලෝ හිතන්න ඕනේ අපට තියෙන මෙන්න මේ කාර්යයන් කරන්න. ඒ නිවැරදිව ක්‍රියා කිරීමේ කටයුතු මෙහෙවා ගැනීම තමයි අනවජ්‍ය සුඛය කියලා කිව්වේ. ඒතර මේ කරුණු 4 කළමනාකරන චින්තනයේ සමග බෞද්ධ ආකල්පයේ තේරුම් ගන්න ඉතාමත්ම අවශ්‍යයි. දැන් අපේ මේ පුතා ප්‍රශ්නයක් ඇහුවා මේ චතුර්විධ සැපය බුදුහාමුදුරු දේශනා කළේ මොන සූත්‍රයකදද කියලා. අංගුත්තර නිකායේ අනන සූත්‍රයේදී තමයි බුදුහාමුදුරු මේ ඉගැන්වීම ඉදිරිපත් කළේ. අනේ පිඬුසිටුතුමා බුදුදහමේ බෞද්ධ සාහිත්‍යයේ බොහොම ප්‍රකට චරිතයක්. බුදුදහමට විශාල අනුග්‍රහයක් කළ සිටුවරේ. ඒ අනන සූත්‍රයේදී ඒ නිදානයේදී අහනවා ගිහියෙකුට ලැබිය හැකි සැපය මොකක්ද කියලා. ඒ සැප 4 දේශනා කිරීමෙන් තමයි බුදුහාමුදුරුවෝ මේ අනන සූත්‍රයේ ඉගැන්වීම එකතු කළේ. න කහපන වස්සේන තිත්ති කාමේසු විජ්ජති. ලෝක මිනිස්සු කොච්චර දේවල් ලැබුණත් කහවණු වැස්සත් Tamanට උරුම වුණත් ඒ ලැබෙන සම්පත් වලින් සතුටක්, තෘප්තියක් ලබන්නේ නැහැ. ඒ තරම් අසීමිත ආසාවකින් පෙළෙනවා. එහෙම අය කවදාවත් සතුටින් ඉන්න අය නෙමෙයි. ඌනාව හුත්වා න ජහන්ති දේහං කාමේහි ලෝකම්හි නහි අත්ති තිත්ති. නිතරම අඩු බවකින්, ඌන බවකින්, නැතේ කියන අදහසින් පෙළෙන මිනිස්සු කවදාවත් මේ ලෞකික ජීවිතය තුල සතුට අත්විඳින්නේ නැහැ. සතුට අත්විඳින්නේ නැහැ. ඉන්දියාවේ හිටිය ආර්ථික විද්‍යාඥයෙක් තමයි E.F. සුමාකර්. සුමාකර් small is beautiful කියන මේ තමන්ගේ කෘතියේදී පුංචි දේ ලස්සනයි,
බුදුදහමේ උගන්වනවා අල්පේච්ඡතාව මේ ඉගැන්වීම කරනවා. මහත්මා ගාන්ධිතුමා ඔහුගේ පොතේදී දැක්වූ අදහසක් සෑම මිනිසෙකුගේම අවශ්‍යතා තෘප්තිමත් කරලා දෙන්න, ඉටු කරලා දෙන්න මහ පොළොවට පුළුවන්කම තිබෙනවා. එහෙත් මිනිසුන් තුල තිබෙන කෑදරකම තෘප්තිමත් කරන්න නම් මහ පොළොවට පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමේ පැහැදිලිව ඉදිරිපත් වෙන අදහසක් තමයි ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය ද්විහි කම්මං පයෝජයේ චතුත්තංච නිදාපෙය්‍ය ආපදාසු භවිස්සති. කොහොමද මිල මුදල් නිවැරදිව පරිහරණය කරන්නේ? මේ ගාථාවේ තියෙනවා එක කොටසක් පරිභෝජනයේ සඳහා යොදන්න, කොටස් දෙකක් ආයෝජනය කරන්න. ඒ ව්‍යාපාර සිංහල ගෘහපතිය ව්‍යාපාරිකයෙක් වෙලෙන්දෙක් එයාට ගැලපෙන මේ දේශනාව කළාට අද අපේ ව්‍යාපාරිකයෙක් නෙමෙයි නම් අපේ තාත්තලා අම්මලා දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් යොදවන්න පුළුවන්. අධ්‍යාපනය වෙනුවෙන් දරන වේදම තමයි විශාලම ප්‍රමුඛතම ආයෝජනය. සංරක්ෂණය චතුත්තන්ත නිදාපෙය්‍ය ආපදාසු භවිස්සති. ඒත් අපේ සමාජයේ වර්තමාන සමාජයේ මිනිස්සු තමන්ගේ ධනය බොහෝ ධනෙ තිබෙන අය අධිපරිභෝජනයට යොමු වෙලා තියෙනවා. ඒ අය ඒ අධිපෝෂණය නිසා විශාල අසනීප ගොඩක් උරුම කර ගන්නවා. ඒ තිබිලා අසනීප වෙන අය. තවත් සමහරුන්ට නෑ අවම පරිභෝජනය. ඒ අය මන්ද පෝෂණය එහෙම නැත්නම් කුපෝෂණය. හැමදාම දුක් විඳින, ලෙඩ විඳින ප්‍රජාවක් ලෝකේ ඉන්නවා. එබඳු ප්‍රජාවට සම්පත් පරිහරණය කිරීමේදී ධනවත් පොහොසත් රටවල් කොහොමද මේ මානව ප්‍රජාව සුබ සාධනය වෙනුවෙන් මෙහෙවන්නේ කියන ආකල්පයේ දැරීම බුදුදහමින් පෙන්වා දෙන අදහසක්. සමහර දෙනා නොකා නොබී ඉන්නවා. සල්ලි තියෙනවා, මිල මුදල් තියෙනවා, නොකා නොබී ඉන්නවා. ඒ අය හරියට අජද්දු මරණ නොකා නොබී මහමග මැරෙන මිනිස්සු ඉන්නවා. බුදුදහමේ සිඟාලෝවාද සූත්‍රයේදී ඒ අදහස ඉදිරිපත් කළා තියෙනවා. දැන් අපේ දරුවෝ දන්නවා අදින්න පුබ්බක සිටුතුමා. ඒ වගේම මත්තරිය කෝසේ සිටුවරයා කාටවත් දුන්නේ නැහැ. කාට හරි මොන හරි දුන්න නම්, තෙල් බිඳුවක් දුන්න නම්, තෙල් බිඳුව ගන්න අවස්ථාව පවා ක්‍රියා කරන්නේ ලෝභී ආකාරයෙන්. දේමේ භික්කවේ පුද්ගලා දුත්තප්පයා යෝත ලද්ද ලද්දං නික්ඛේපේති යෝත ලද්ද ලද්දං විසජ්ජේති. මේ ලෝකේ සතුටු නොවන පුද්ගලයෝ දෙදෙනෙක් ගැන බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා. ලබන එහෙම නැත්නම් උපයන ධනෙ වේදම් කරන කෙනත් කිසිදු වේදමක් නොකර රැස් කරගන්න කෙනත් කවදාවත් සතුටු නොවන පුද්ගලයන් විදිහටයි බුදුහාමුදුරුවෝ පැහැදිලි කළේ. බෞද්ධ සාහිත්‍යයේ මේ කතාපුවත් අපේ දරුවන්ට මතකයි. මහදන සිටුපුත් කතාවස්තුව, මත්තරිය කෝසිය කතාවස්තුව, අදින්න පුබ්බක සිටුවරයාගේ කතාපුවත, ජීවක කතාවස්තුවේ සිටු දේවිය බිම වැටුණු ගිතෙල් පිඬක් අරගෙන තබනවා. වෙනත් අවස්ථාවකදී අතුල් පතුල් වල පිරිමදින්න, ලිපිගින මුලව ගන්න මේ අර පිරිමැස්ම ගැනයි අපට කියා දෙන්නේ. ගිහියාට ditta ධම්ම වේදනීය සුඛය එහෙම නැත්නම් මේ ජීවිතයේදී විඳිය හැකි සැපේ පිළිබඳව අවධාරණය කරලා තියෙනවා. උට්ටාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්යාණ මිත්තතා, සමජීවිකතා. මේ ඉලක්කයන් අරමුණු හතර සපුරා ගන්න නම් හොඳ කළමනාකරන අවබෝධයක් එහෙම නැත්නම් බුදුදහමින් ලැබපු ශික්ෂණයක් ලබා ගැනීම ඉතාමත්ම අවශ්‍යයි. ඒ දැනුම පදනම් කරගෙන සැපවත් සතුටු නිවැරදි ජීවිතයක් ගත කරන්න බෞද්ධයාට පුළුවන්කම ලැබෙනවා. ගෘහස්ත ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට බෞද්ධ ඉගැන්වීම් වල මූල ධර්ම භාවිතා කිරීමේ හැකියාව බුදුහාමුදුරුවෝ අනුශාසනා කළා. එහිදී අපට සැලකිය හැකි කරුණු හතරක් නට්ටං ගවෙස්සන්ති විනාශ වූ දේ පිළිසකර කර ගැනීම, චින්නං පටිසංකරෝති දි รา ගී යමක් වේ නම් ඒ දේ නැවත සකස් කර ගැනීම, පරිමිත පාන භෝජනා හොಂತಿ සීමාවන් දැන සම්පත් පරිභෝජනය කිරීම, සීලවන්තං ඉත්තිංවා පුරිසංවා ආධිපතියන් තපෙන්ති සිල්වත් ස්ත්‍රියක් පුරුෂයෙකු අධිපතිභාවයේ තැබීම. මේ අරමුණු සපුර ගන්න පුළුවන් සමාජ ආයතනයක් එහෙම නැත්නම් අපේ ගෙදර ඕනෑම සංවිධානයක් මනමින් කළමනාකරණය කරගෙන සංවිධාන අරමුණු සඵල කර ගැනීමේ හැකියාව බුදුදහමින් අවධාරණය කළා. අපි මේ මාතෘකාවේදී සම්පත් කළමනාකරණය පිළිබඳව බෞද්ධ ආකල්පය
මානව සම්පත් කළමනාකරණය, භෞතික සම්පත් කළමනාකරණය, ස්වභාවික සම්පත් කළමනාකරණය කියන ප්‍රධාන තේමාවන් තුන ඔස්සේ බෞද්ධ ආකල්පය සාකච්ඡා කළා. අපි විශ්වාස කරනවා ජාතික රූප වාහිනී මේ වෑයම මල්පල දරාවි. අපේ මේ දූ දරුවොත් දැයේ දූ දරුවන් හැමදෙනාමවත් මේ මාතෘකාව යටතේ යම් අවබෝධයක් ලබාගෙන තමන්ගේ විභාග ඉලක්කයන් වගේම ජීවිතය සකස් කරගන්න යම් මෙහෙවරක් අත්වලක් ලබා ගනි. ඔබ හැමට තෙරුවන් සරණයි.